නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේත් අපි මේ සූදානම් වන්නේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර වැඩසටහන ඔබ වෙත රැගෙන එන්නයි. ඉතින් පින්වත්නි මේ වැඩසටහනේ අපි කතා කරමින් ඉන්නේ සතර සතිපට්ඨාන සූත්‍රය. ඉතින් මේ සූත්‍රය අපේ ජීවිතේට ඉතාම වැදගත් වටිනා සූත්‍රයක්. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දියුණු කරන ශ්‍රාවකයෙකුට සිහිය කියන එක අනිවාර්ය අංගයක්. සිහිය උපද්දවා ගන්න එක, සිහිය දියුණු කරගන්න එක, සිහියෙන් ජීවත් වෙන එක දියුණු කරගත යුතුම අංගයක්. ඉතින් සිහියෙන් ඉන්න කෙනෙකුට, සිහිය දියුණු කරගන්න කෙනෙකුට, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට අවශ්‍ය කරන වටිනා දහම් කරුණු රාශියක් අපි මේ සතර සතිපට්ඨානයේ යටතේ කතා කරනවා. ඉතින් අද දවසේත් මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා වැඩම කොට වදාළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ. අද දවසේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ කැනඩාවේ කැල්ගරි නගරයේ වෙසෙන සදහැවත් පිරිසක් විසින්. පින්වත් ස්වාමීන් වහන්සේ අපි අවසන් වරට කතා කළේ මේ සතර සතිපට්ඨානයේ කායානුපස්සනාව යටතේ සති සම්පජඤ්ඤ භාවනාව ගැන. ඉතින් අපි යම්කිසි ආරම්භයක් මේ භාවනාව ගැන ගත්ත පින්වත් ස්වාමීන් වහන්සේ ඒකෙදි කතා කරගෙන යනකොට අපිට දැන් ඉදිරියට ඉතිරි වෙලා තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති ඊට පස්සේ සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති මේ ආදී වශයෙන්. එතකොට මෙන්න මේ ගැන අපි කතා කරන්න පටන් ගත්තොත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේ ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපි මේ සම්පජන්න භාවනාවේ මූලික විග්‍රහය කලින් වැඩසටහනේ අපි කතා බස් කළා. දැන් එතකොට මේ වෙලාවේ අපි කතා කරන්නේ ඉති අජ්ජත්තං වා කායි කායानुපස්සී කියන කොටස. එතන දැන් අපි ගත්තොත් අපි දැන් සම්පජන්න භාවනාවේ කරුණු ගොඩක් තියෙනවා. ඇත්තටම ගත්තොත් ඒකේ දැන් අපි මුල් වැඩසටහනේ මුල් කොටස් ටික කතා බස් කළා. ඊළඟට දැන් අපි ගත්තොත් දැන් ඒකේ තියෙනවා අසිතී පීතේ කායතේ සායතේ සම්පජානකාරී හෝති. ඊට පස්සේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජහගරිතේ වාසිතේ තුන්නී භාවේ සම්පජානකාරී හොති කියලා ඔයම් කොටසකුත් තියෙනවා ඒකේ. ඒ කියන්නේ ගතේ කියන්නේ යනකොට, තිතේ සිටගෙන ඉද්දි, නිසින්නේ වාඩි වෙලා ඉද්දි, සුත්තේ හාන්ස් වෙලා ඉද්දි, ජාගරිතේ නිදි වරද්දි, වාසිතේ කතාබස් කරද්දි, තුන්නී භාවේ නිස්සද්දව සිටිද්දි කියන මේ හැම තැනේදීම අර කෙලසුම් ප්‍රහාණය කිරීමේ නුවණින් යුක්තව එයා ඒක කරනවා. දැන් අපි ගමු මෙහෙම අපි තුන් දැන් කෙනෙක් ස්වාමීන් වහන්සේ හාන්ස් වෙලා ඉන්නවා. එතකොට දැන් එයා ඒ හාන්ස් වෙලා ඉද්දිත් එයා නෝනින් කල්පනා කරනවා මේ හාන්ස් වෙලා ඉන්නේ මම කියලා කෙනෙක්ද? මෙතන ආත්මයක පැවැත්මක් තියෙනවද කියලා. එතකොට එතනදිත් එයා අර නෝනින් අර විදිහටම ගන්නවා. දැන් හාන්ස් වෙන්න එයාට සිතක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ සිත පහළ වීමත් එක්ක මේ චේතනාවත් එක්ක ඒ සිතත් එක්ක හට ගන්නා චිත්ත සමුට්ඨාන වහයු ධාතුන් එයා ඉදිරියට ගිහිල්ලා එතකොට ඇඳට ගිහිල්ලා නම් ඇඳේ ගිහිල්ලා මේ ඇඳේදී වාඩි වෙලා කය දිග හරිනවා. එතකොටත් අර අංගමංගානුසාරිනෝ වාත අවයපුරා ගමන් කරන වාතය මේ මුළු ඇටසැකිල්ලම මේ දිග හැරලා එක දිගට මේ එක ආකාරයකට පිහිටවනවා ඇඳ උඩ. එතකොට ඒකට තමයි හාන්සිනෝ කියලා විවහාර කරන්නේ ඇත්තටම. එතකොට මුළු ඇටසැකිල්ලම මේ සමබරව දිග හැරලා අපි ඉන්නවා. එතකොට එතකොට එතනදී ඒ විදිහට දකින්න මෙතන ආත්මයකින් තොර පැවැත්මක් තියෙන්නේ. එක පැත්තකින් චේතනාත්මක ක්‍රියාත්මක භාවය, අනිත් පැත්තෙන් සිතේ ක්‍රියාත්මක භාවය, ඊට පස්සේ මේ කායික ක්‍රියාත්මක භාවය, මේවා ඔක්කොම එයා හේතු ප්‍රත්‍ය හැටියට දකිනවා. ඒ විදිහට එයා නෝනිය සලකා වාසය කරනවා. එහෙම නැත්නම් එයා ඒ හාන්සුලා ඉදීම එයා බලනවා මේ ශරීරය කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන ධාතු ගොඩක්. මේ ඇඳ කියලා කියන්නේත් පඨවි ආපෝ තේජෝ ආදී ධාතුන්ගේ එකතු වීමක්. ඒතර ධාතු ගොඩක් උඩ තවත් ධාතු ගොඩක් තියෙන හැටි තමයි දකින්නේ.
එතකොට එතන දැන් ඇදී හාන්සුලයිදීට කයත් පහසක් නිසා කය විඥානය හට ගන්නවා. ඒක විඥාන ධාතු. මේ විදිහට යා හොඳට නෝනින් විග්‍රහ කර ගන්නවා මමත්වයෙන් තොරව බලනවා. එතකොට ඒ වගේ තැනදිත් එයා නෝනින් යුක්තව වාසය කරනවා කෙලෙසුම් ප්‍රහාණය කිරීමෙන් නෝනින්. එතකොට එහෙම වාසය කරද්දී එයා එක පැත්තකින් අවිජ්ජාවට ඒ කියන්නේ ලෝභයට ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ හිත තමන්ගේ ජීවිතය කෙරේ නැත්තම් කය නම් ජීවිත පැවැත්ම කෙරේ දැඩි ලෝභය දුරු කරනවා. ගැටීමට ඉඩ දෙන්නෙත් නැහැ. එයා ගැටීම දුරු කරනවා. මුලා වීමකට ඉඩ දෙන්නෙත් නැහැ. එයා මුලාවත් දුරු කරනවා. මුලාව කියන්නේ මම මගේ කියලා ගත්ත දේ. අවිද්‍යාවෙන් ගත්ත දේ මුලාවට ඉඩ දෙන්නෙත් නැහැ. ඔය විදිහට වඩනවා. අජ්ජත් කාය වඩනවා කියන්නේ තමා පිළිබඳව තමාගේ ශාරීරිය පිළිබඳවත් එයා ওই විදිහට කායානුපස්සීව වාසය කරනවා. එයා ඒ ඇසුරින් දකිනවා බාහිර කෙනා කතා බස් කරනවා, බාහිර කෙනා ඉස්සරහට පස්සට යනවා, එයා අතපය දිගහරිනවා, හකුලනවා. ඊට පස්සේ එයා කෑම බීම කනවා. මේ වගේ දැන් මේ කතා බස් කරපු ක්‍රියාව පැවැත්ම තියෙනවනේ. එතකොට බාහිර කෙනා පිළිබඳවත් එයා වරනවා මෙතනත් එහෙමනම් හේතුඵල දාමෙන් අටගත්තු ස්වභාවයක් මා තුල තියෙනවා වගේ අනිත් කෙනා තුලත් තියෙනවා. එතකොට එයාට ආධ්‍යාත්මයේ ඇලෙන්න දෙයක්වත් හිටින්නේ නැහැ, බාහිරට ඇලෙන්න දෙයක්වත් හිටින්නේ නැහැ. ඒ විදිහට ආධ්‍යාත්මික කයිත්‍යයක වඩනවා, බාහිර ශරීරෙත් වඩනවා. ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා කියන තැනට එද්දී එයා ඊට පස්සේ බලනවා මෙන්න මේ ශාරීරික ක්‍රියා මේ ඉස්සරහට යන එක ආපසු වෙන එක ඊළඟට පාත්‍ර සිවුරු දරන ඒවා කතා බස් කරන එක ඊළඟට අපි ගත්තොත් කෑම බීම කද්දි මෙතන මේ හේතුඵල ධහමක ක්‍රියාකාරීත්වයක් තියෙන බව තමයි එයා හොඳට නුවණින් කල්පනා කර කර දකින්නේ. එතකොට මේ හේතුඵල ධහමෙන් යුතුව හටගත්ත මෙතන මේ සිදු කරන ක්‍රියාවලියක් මෙතන තියෙනවා. ඒ කියන්නේ අර කියාපු අවස්ථා ඉස්සරහට යන්නේවා ආපසු වෙනවා වටපිට බලනේවා. එතකොට මේ බලනවා ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීව වගේට එයා බලනවා මේවැනි පැවැත්මක් මේ කායික ස්වභාවයක් මේ පවතින්නේ මොකද ආහාර ප්‍රත්‍යය පවතිනවා. එතකොට දැන් එතන ආහාර ප්‍රත්‍යය කිව්වහම දැන් මේ කයේ පැවැත්මට ප්‍රත්‍ය වෙච්ච දේ තමයි ආහාරය. එතන අපි මෙතනදී සමස්තයක් වශයෙන් තේරුම් ගන්න ඕන පින්වත්නි දැන් ආහාරයෙන් මේ කය පවතිනවා කියන්නේ ඒක විතරක්ම නෙවෙයි. තව මේකේ ආහාර තුනක් ඇත්තටම තියෙනවා. ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ඉතින් මේ වගේත් ඔක්කොගෙම මේ අනුග්‍රහයෙන් තමයි පවතින්නේ. නමුත් කයට කෙලිම උපකාර කරන කය පැවැත්මට ආහාර. එතකොට ඊළඟට වේදනා පැවැත්මට ස්පර්ශය විදියට. චේතනා පැවැත්මට ස්පර්ශය, විඥාන පැවැත්මට නාම රූප. ඉතින් මේ සමස්ත ක්‍රියාවලිය යා හේතුඵල ධම තුරු තේරුම් ගන්න. මෙතන හේතුඵල ධමෙන් හටගත්ත සිහි නෝනින් කරන ක්‍රියා සමූහයක් තමයි දැන් මෙතන තියෙන්නේ මම මගේ කියලා කෙනෙක් ඉන්නව නෙවෙයි. නැත්තම් ආත්මයක් තිබිලා මේ ක්‍රියාවන් කරනවා නෙවෙයි කියලා. ඒතර හේතුන්ගෙන් හටගත්තු ස්වභාවයත් එය දකිනවා. හේතු නිරුද්ධ වීමෙන් මේ පැවැත්ම නිරුද්ධ වෙලා යන බවත් නෝනින් දකිනවා. අර ඉරියාපතෙන් වගේ තමයි. ඒකට එහෙම දකිද්දි යා දන්නවා හේතුඵල ධමෙන් හටගත්ත අනිත්‍ය වූ සංකත වූ පටිච්චසමුප්පන්න වූ කායික ස්වභාවයක් මෙතනක් තියෙන්නේ කියන එක. එතකොට දැන් ඒ කාලේ ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් දැන් කොච්චර දුරට මේ සම්පජාන්නේ ඒ දියුණු කළාද කියන්නේ එක තැනක තියෙනවා සිතුල්පව්වේ. සිතුල්පව්වේ මහතෙරුන් වහන්සේ නමක් තමන්ගේ ශිෂ්‍ය පිරිස පිරිවරාගෙන ඉන්නවා. පිරිවරාගෙන කතා බස් කර කර ඉද්දි උන්වහන්සේ එකපාරට කලබලයට ඔහොම අත අකුලනවා. අත අකුල්ලා ඉවරලා ඊට පස්සේ උන්වහන්සේ මොකද කරන්නේ ආයෙත් හිමින් සැරේ ඔහොම දිගේ ඇරලා ආයෙත් හිමින් සැරේ අකුලනවා. එතකොට අර ශිෂ්‍ය පිරිස ගෝල පිරිස අහනවා ස්වාමීනි ඔබ වහන්සේ අර කලින් මොකද එකපාරට අත අකුලලා අරගෙන ආයෙත් දිගහැරලා ආයෙත් තිබු විදිහට හිමින් අකුල්ලා ගත්තේ කියලා. ඊට පස්සේ කියනවා ඇවැත්නි මම පැවිදිලා දැන් මෙච්චර කාලයක් වෙනවා කියලා. අවුරුදු 15ක්ද කොහොද මට මතක නෑ හරියට. අවුරුදු 15ක් විතර කොහොම හරි. මම පැවිදි වෙලා මෙච්චර කාලයක් මම මේ කමටහන වඩන්න අරගෙන මේ සිහිය මුලා වෙලා ඒ සිහියෙන් පිට ගිහිල්ලා ඉරියව් පවත්වපු බවක් මට මතක නැහැ කියනවා. එච්චරට මේක වඩලා තියෙනවා කියන්නේ. මම මේ සිහිය පිහිටවලා අතක් පය කොල්ලෝ බවක් මේ ගමනක් බිමනක් ගියපු බවක් මම දන්නේ නැහැ කියනවා සිහිය මුලා වෙලා. එතකොට මේ දැන් මේ කතා බහේ යෙදලා ඉද්දි ඔබ වහන්සේලාත් එක්ක මගේ සිහිය මුලා වෙලා මම කලබලෙට අත අකුල්ලා ගත්තා කියනවා. ඒ වැරද්ද හදන්න කියනවා දැන් මං ආයේ හිමින් සැරේ දිගැල්ලා ආයේ හිමින් සැරේ ඇකලුවේ. එතකොට බලන්න කොයි විදිහේ ලස්සනට ඒ ඉරියව් පැවැත්මක් ගෙනහිල්ලා තියනවාද? ඒ කියන්නේ සීනෝණින් සලකා ඒ කියන්නේ මේ සම්පජන්න භාවනාව. සීනෝණින් සලකා මේ හැම පැවැත්මක්ම හසුරුවලා තියනවාද කියන එක. ඉතින් එහෙම වඩලා තියෙනවා. එතකොට ඔය සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු පැවැත්මක් මෙතන තියෙනවා.
හේතු ප්‍රත්‍ය නැතිවීමෙන් නැතුල යන පැවැත්මක් තියෙනවා කියලා. එයා හොඳට වඩලා ඊට පස්සේ දැන් එතකොට එයා එක්කෝ ස්කන්ධ හැටියට එතන ගන්නවා. එහෙම නැත්නම් ධාතු හැටියට ආයතන හැටියට එහෙම වඩනවා. දැන් ඉරියාපතේදී කෙලින්ම ස්කන්ධ ධාතු ඒ ක්‍රමයට ගත්තේ නැහැ. කෙලින්ම ඉරියව් වලින්ම අල්ලගෙන ගියේද මේකේ ඒ ඕන පැත්තකින් ගන්නවා සම්පජන්ණයේදී. දැන් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් සමහර කෙනෙක් විදර්ශනාව පුරුදු කරන්නේ පංච උපාදාන ස්කන්ධය ඇසුරු කරගෙන. ඒ කියන්නේ පංච උපාස්කන්ධය මුල් කරගෙන වඩනවා. තව කෙනෙක් ආයතන මුල් කරගෙන වඩනවා. තව කෙනෙක් ධාතු ස්වභාව මුල් කරගෙන වඩනවා. ඉතින් එතකොට එහෙම වඩද්දී ඒ කාලේ සාමාන්‍යයෙන් මේ පුරුදු කරලා තියෙන රටාව තමයි තමන් පුරුදු කරපු කමටහන හැම තැනකදීම එයා ඒ ඔස්සේ පාවිච්චි කරනවා. දැන් සම්පජන්ණීති කරන්නේ ඒ වගේ දෙයක් මෙතනදී කරනවා. එතකොට ওই විදිහට හොඳට වඩනවා. එයින් අර දැන් සාත්තක සම්පජන්ණය කියන්නේ මේ හැම ක්‍රියාවක්ම කරද්දී මේකේ සිද්ධ වෙන අර්ථය මොකද්ද? යහපත මොකද්ද? සප්පාය මන් දැන් මේක කරන්න ඇති මට කෙලෙස් හටගන්නේද? ඉදුරන් අසංවර වේද? මට නැති අරුබුදයක් හටගන්නේද? දැන් මේකේ තියෙනවනේ දැන් ඒකේ තිබ්බා මොකද්ද? ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ බහසිතේ කතාබස් කියලා. දැන් සමහර කතාවල් වලට පින්වත්නි අපි පටලැවෙනවා. දැන් අපිට මේ සමහර කතාවලට අපි ගියාට පස්සේ අපිට නූපන් කෙලෙස් හට ගන්නවා. උපන් කෙලෙස් එක්ක වර්ධනය වෙනවා. එක්ක නැති අරුබුදයක් තව කෙනෙක් අපේ හිතට දානවා. මොකක් හරි. ඒතර දැන් අපි තව කෙනෙක් එක්ක කතා බස් කරන්න යද්දි කල්පනා කරනවා මේ කතා බහ තුළ මට කෙලෙස් හට ගන්නේද? එක්ක මෙයා අදාළ නැති දෙයක් එක්ක රටේ තොටේ තියෙන මොකක් හරි කිසි වැඩක් නැති දෙයක් මෙයා මේ කතාවට පටලවා ගන්නේද? කියලා දැන් මේවා කල්පනා කරන්න ඕන ඇත්තටම. නැත්තම් අපි සිහිය පුරුදු කරන්න යද්දි ධර්මීය පුරුදු කරන්න යද්දි සිහිය පුරුදු නැති කට්ටිය ධර්මීය පුරුදු කරන්නේ නැති පිරිසක් වටේ තමයි අතරමැද තමයි අපි ඉන්නේ. ඒතර හැම වෙලෙම අර සිහිය නොපිහිටපු එක්කෙනා මොනවා හරින් අර කෙලිස් ගුරට ඇදලා යන දෙයක් තමයි කතා බහකට ගන්නෙ. අන්න ඒ වගේ තැන්වල එයා ඒකේ සප්පාය අසප්පාය කල්පනා කරනවා. මම මේ කතාවට අපිට පිරිසක් කතා කරනවා විවේචනයක් විතර යන්නේ. කාට හරි බහිනවා. එක්ක නින්දා පාස කරනවා. දැන් Tamanටත් ඒ කතාවට කියලා එකතු වෙන්න එකපාරට හිතෙනවා. එතකොට එයා බලන්න ඕන මම මේ කතා බහට එකතු වෙන තුල මගේ භාවනාවට මොනතරම් සප්පායක් වේද අසප්පායක් වේද කියලා. එතකොට ඒ කතාව තුළ එයාට තේරෙනවා නැති කෙලිස් හට ගන්නවා. නැති අමනාපකම් හට ගන්නවා න ะ කියලා තේරෙනවා න ะ. එයා ඒ කතාවට යන්න නැතුව ඉන්න ඕන. අන්න බලන්න. එතකොට ඒක තමයි සප්පාය අසප්පාය තේරුම් ගන්නවා කියන්නේ. ඒතර ගෝචර සම්පජඤ්ඤය කියලා ඒ තෝරන්නේ අටුවාවේම ඒ භාවනා කමටහන නිරන්තරයෙන් ඉන්නවා. අසම්මෝහ සම්පජඤ්ඤය තුළ තමයි මේ හොඳට හේතුප්‍රත්‍ය ධර්මතා අල්ලගන්නේ. එතකොට ඒ විදිහට එයා හොඳට වඩද්දි ඊට පස්සේ මේ හැම පැවැත්මක් කිරීමේ අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට විපරිණාම හැටියට හොඳට මේ විදර්ශනා මානසිකාරයකට එනවා. ඒ පැමිණීම තුළ ඊට පස්සේ එයා දිනු කරගෙන යද්දී තමයි ඔන්න ඊළඟ කොටස තියෙන්නේ. අත්තිකායෝති වා 50 සති පච්චුපට්ඨිතා හෝති. ඔන්න දැන් එයාට කෙලෙසුම් ප්‍රහාණය කිරීමේ නෝනින් යුතුව සිදු කරන කායික ක්‍රියා ස්වභාවයක් තියෙනවා හේතුඵල ධාමෙන් හටගත්තු ස්වභාවයක්. අනිත්‍ය වූ සංකත වූ පටිච්චසමුප්පන්න වූ ස්වභාවයක්. එතකොට මේ පටිච්චසමුප්පන්න ස්වභාවය කිරී ඒකේ කය ධම්මං ඒක ෂේ වෙලා යන ස්වභාවය යුක්තයි. වාය ධම්මං ඒක වෙනසී යන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම විරාග ධම්මං ඒකට ඇලිය යුතු දෙයක් නෙමෙයි. නිරෝධ ධම්මං ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක් කියලා මම දකිනවා. දැකලා එහෙම විදිහට විදර්ශනා කර එයා යද්දී එයාට ඔන්න අර විදිහට සීය හොඳට පිළිහිලා හේතුඵල ධාමෙන් හටගත්තු පැවැත්ම මෙතන තියෙන්නේ කියලා ඊට පස්සේ යාවදීව ඥානමත්තායි. ඒ අවබෝධ ඒ කියන්නේ එයාගේ වැඩෙනේ ප්‍රඥාව තවදුරටත් අවබෝධ ඥානය දිනුවෙන් පිණිස පවතිනවා. පතිස්සති මත්තාය. සිහිනුවන දිනුවෙන් පිණිස පවතිනවා. අනිශ්චිතෝච විහෙරති. එයා මේ ජීවිත පැවැත්ම කෙරීමේ එකතු වෙන්නේ නැතුව කෙලෙස් එක්ක එකතු වෙන්නේ නැතුව වාසය කරනවා. නැච කිංචි ලෝකේ උපාදේති මේ ලෝක කිසිව දෙයකට බැඳෙන්නේ නැහැ. එතනත් ඒ විදිහට හොඳට ඒ දිනු කරාට පස්සේ අරහත් ඵලයේ දක්වාම දිනුනියු දක්වා මේ භාවනාව තුළ විස්තර වෙනවා. එහෙමයි පින්නස්වානාස පින්නත්නේ. එතකොට දැන් මේ කියපු විදිහට අපි මේ කතා කළ විදිහට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ යම් කිසි කෙනෙක් දිනු කරගත්තොත් ඒක ඒකාන්තයෙන්ම යාට මේ ජීවිතයේ තුලදීම බොහෝ යහපත පිණිස සැපත පිණිස දුක් දුම්නස් දුරු කර ගැනීම පිණිස සැනසෙල්ල පිණිස උපකාර කරනවා. එතකොට පින්නස් ස්වාමීන් වහන්සේ දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේදී අපිට දැන් මේ දක්වා අපි භාවනා කිහිපයක් කතා කරන්නට යෙදුණා. දැන් ඊළඟට තියෙන පින්නස් ස්වාමීන් වහන්සේ මේකේ අසුභ භාවනාව ගැන. දැන් අපි දන්නවා මේ ලෝකේ බොහෝ පිරිසක් ඇත්තටම කැමති නෑ මේ අසුභය ගැන කතා කරන්න. මේ කය ගැන කතා කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ නොයෙක් තැන්වලදී මේ අසුභ භාවනාව වර්ණනා කරලා තියෙනවා. දේශනා කරලා තියෙනවා මේක වඩන්න මහණෙනි කියලා තියෙන භාවනාවක්. ඒතකොට පින්නස් ස්වාමීන් වහන්සේ දැන් මේකෙදී
භාවනා අරමුණු හැටියට කොටස් 32ක් සඳහන් වෙලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ අසුභ භාවනාවේ තියෙන මේ වැදගත්කම මොකක්ද? මේ භාවනාවට කෙනෙක් කොහොමද ප්‍රවිෂ්ඨ වෙන්නේ? පින්වත් ස්වාමීන් වහන්සේ දැන් ඒකේ අසුභ භාවනාව ගත්තාම අසුභ භාවනාවේ එක පැත්තකින් වැදගත්කම තමයි දැන් අපි ගත්තොත් කෙලෙස් සහිත සත්වයා ශාරීරිය කෙරෙහි එහෙම නැත්නම් දැන් මේ ඇඟ කෙරෙහි පුදුම විදිහට සුභ සංඥා විපල්ලාසයකින් බැසගෙන ඉන්නවා. මේක සම්පූර්ණයෙන්ම නිවන් මඟ වඩන එක්කෙනාට ලොකු බාධාවක් සුභ සංඥා විපල්ලාසය. දැන් අපි ගත්තොත් ඒ අසුභයේ කෙරෙහි සුභ සංඥා විපල්ලාසයේ තිබීම දිගින් දිගට සසර පැවැත්මට හේතු වෙනවා සුභ සංඥා විපල්ලාසය. එතකොට දැන් මේ අසුභය තුලින් කරන්නේ මෙයාට කය කෙරෙහි පවතින මේ සුභ සංඥා විපල්ලාසී දුරු වෙන විදියට පිළිකුල් ස්වභාවයෙන් බලනවා. ඒක දැන් පටික්කුල මානසිකාරය කියලා කියන්නේ. අසුභ කියලාත් කියනවා. එතකොට මේ අසුභයෙන් බලද්දි මේ ශාරීරිය කෙරෙහි දැන් එයා හැම වෙලෙම ආස්වාදනීය ස්වභාවයකින් බලලා පුරුදුලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් වර්තමානයේ ශාරීරිය පිළිබඳව පිළිකුල් පැත්තක් කතාබස් කෙරෙන්නෙම නැති තරම්. හැම වෙලෙම කතාබස් කරන්නේ ඒක ඒ කාලෙත් ඉතින් ගොඩක් එහෙමයි. හැම වෙලෙම කතාබස් කරන්නේ ශාරීරියක තියෙන ලස්සන. එක්ක ශාරීරියක තියෙන හැඩවරුකම. එහෙම නැත්නම් අපි ගත්තොත් මේ ශාරීරියක් කොහොමද ලස්සනට හදාගන්නේ? අංගපසංග කොහොමද තියාගන්නේ? කොහොමද වයසට යන්නේ නැතුව ඉන්නේ? එහෙමනේ දැන් අද ගත්තොත් එහෙම ගොඩාක් ඔය ශාරීරිය පිළිබඳව තියෙන අපි ගත්තොත් ආලේපන වර්ග ශාරීරිය ලස්සන කරන්න තියෙන දේවල් ඊළඟට බියුටි සැලූන් මේවා ඉස්සරට වඩා ගොඩාක්ම දැන් මිනිස්සයා මේ වාගේ පැත්තට නැඹුරු වෙලා තියෙනවා. ඒතර දැන් ඒකත් එක්ක ශාරීරිය පිළිබඳව යථාර්ථයක් මම හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්තර වෙන කිසිම ආගමක මෙච්චර ශාරීරිය පිළිබඳව යථාර්ථය කතා බස් කළා කියලා. දැන් ඇත්තටම ශාරීරියක් අපි හිතමු කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ලස්සනට ඉන්න ඕනේ නැද්ද කියලා. නමුත් එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන කෙනෙක් ලස්සන හිටියට කිසි වරදක් නැහැ. නමුත් දැන් අපි ශාරීරිය පිළිබඳව යථාර්ථයේ තීරුම් ගන්න තියෙනවා. නැත්තම් අපි ශාරීරිය පිළිබඳව යථාර්ථයේ තීරුම් ගන්න නැතුව මේකේ ආස්වාදයට මුලා වෙලා හිටිය කියමුකෝ. නමුත් මේ ශාරීරිය ජරා මරණ වලින් ඇදගෙන වැටෙන දවසක් එනවා. ලෙඩවීමෙන් ඇදගෙන වැටෙන දවසක් එනවා. මේ ලස්සනට ඉටි රූපේ වගේ හිටපු කට්ටිය පිළිකාව හැදුනට පස්සේ එක සතියෙන් කටු ගැහිලා විරූපෙලා යනවා. ඊට පස්සේ යාට මේ ලෝකෙට මූණ දෙන්න බෑ. එයාට ඒ කඩාවැටීම දරා ගන්න බෑ. එයා හැඬු කඳුලෙන් ඉන්නවා. දැන් මේ ආදීනක කවුරුවක් කතා කරන්නේ නැහැ. නමුත් දැන් මේ අසුභ සංඥාව තේරුම් ගත්තාම එහෙම නැත්නම් මේ කය පිළිබඳ යථා ස්වභාවයේ තේරුම් ගැනීම මිනිස්සෙකුට මේ ඒ කියන්නේ ජීවිතේ එන ජරා මරණ ඉදිරියේ ලෙඩ දුක් ඉදිරියේ ඊට පස්සේ ජීවිත අභියෝගයට මුහුණ දෙද්දී යාට පුදුම විදිහට ආත්ම ශක්තියකට මුහුණ දීමේ හැකියාව ලැබෙනවා බුදුරයන් වහන්සේගේ මේ ධර්මය. ඒ කියන්නේ මේ කය පිළිබඳව යථා ස්වභාවය අවබෝධ කරගෙන ඉඳීම. නැත්තම් මිනිස්සෙගේ ජීවිතේ කඩම් වැටෙන තැන්වලදී ඒ මිනිස්යාගේ හිත හදන්න කොහොමවත් බෑ සමහරලාට. ඊට පස්සේ යාට ධර්ම කතාව කරත් එයාගේ හිතට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කය පිළිබඳ යථා ස්වභාවය ගොඩාක් උපකාර වෙනවා. යථා ස්වභාවය තේරුම් ගන්නදී මේ අසුභ සංඥාව. ඒකෙදි දැන් මුලින්ම ස්වාමීන් වහන්සේ දැන් ඒකෙදි භාවනාවට ප්‍රවේශ වෙද්දී දැන් අපි ගත්ත පැරණි ආචාර්යවරු අසුභ සංඥාව එකපාරම වඩන්න දීලා නැහැ. ඒ කියන්නේ එහෙම නෙමෙයි පුරුදු කරවලා තියෙන්නේ. ඉස්සල්ලාම මේ අසුභ සංඥාව පුරුදු කරනවා මේ අර දැන් අපි ගත්තොත් ධර්මයේ පුරුදු කරන අනුපිළිවෙලක් තියෙනවා. එකක් තමයි සුත. ඒ කියන්නේ ධර්මයේ හොඳට අහනවා. ඊට පස්සේ දත හොඳට දරා ගන්නවා. වචසා පරිචිතා වචනෙන් පුරුදු පුහුණු කරන කොටසක් මේකේ තියෙනවා. අද ගොඩාක් අයට අතෑරිච්ච එකක් තමයි මේ වචසා පරිචිතා කියන එක. ඊට පස්සේ මනසානුපෙක්කිතා නුවණින් විමසීම. දිට්ඨිය සුප්පටි විද්දා. ඒ කියන්නේ එයාගේ දැක්ම පිරිසුදු කර ගැනීම. දැන් මේ වගේ අනුපිළිවෙලකින් තමයි මේ ධර්ම මාර්ගය ප්‍රගුණ කිරීම තියෙන්නේ. දැන් අද ගත්තොත් එහෙම ගොඩාක් අය මේ වචසා පරිචිතා කියන එක ගොඩාක් අතෑරලා තියෙන්නේ. නමුත් පැරණි මහතුරුන් වහන්සේලා හැම වෙලෙම තමා ළඟට ආපු ශිෂ්‍යයා මෙහෙව්වේ යම් කිසි පිළිවෙලකට. එතකොට ඒ කාලේ ඒ අසුභ භාවනාව ඉගෙන ගන්න කෙනෙක් ආවන් පස්සේ ඉස්සල්ලාම භාවනාවේ පුහුණු කරවන්නේ. එයාට හොඳට මේ දෙතිස් කුණප කොට්ටාසයන් පාඩම් කරන්න දෙනවා. පාඩම් කරන්න දීලා සජ්ජායනා කරන්න දෙනවා. දැන් අපි දන්නවා පින්වත්නි අපි මොනවා හරි දෙයක් නිතර කතා කර හිටියොත් නිතර කතා බහට ලක් වුණොත් අපි හිතේ ඒක වැඩ කරන්න ගන්නවා. එහෙම තමයි අනුපිළිවෙලින් මේ මනසකට මේ යම්කිසි ආරම්භණයක් ඉඳා බහින්නේ. දැන් අපි හිතමු අපි බය හිතෙන අරමුණුම කතා බස් කර හිටියොත් අපිට නිතනින්ම බය හට ගන්නවා. ඊළඟට අපිට රාගය ඇති වෙන දේ කතා කර හිටියොත් රාගය කියන එක හිතේ බැස ගන්නවා. ඒතර මේ වගේ මේක ඉස්සල්ලා පුරුදු කරවනවා මේ අසුභ සංඥා කියන්නේ අසුභ සංඥාට ආපු දෙතිස් කුණප කොටස්. මෙතන කොටස් 32ක් තියෙනවානේ.
මේ දෙතිස් කුණප කොටස් ඒ කාලේ ගුරුවරු පාඩම් කරන්න පුහුණු කළා. පාඩම් කළා සජ්ජායනා. සජ්ජාය බහුල කරන්න කිව්වා. ඒතර මට මතකයි ඒක මහතෙරුන් වහන්සේ නමක් ළඟට මේ ගෝලුව දෙන්නෙක් ආවා. ඒ ගෝලුව දෙන්න ඇවිල්ලා මේ කමටහන් ගෙල්ලුවා. ඊට පස්සේ මහතෙරුන් වහන්සේ මොකද කළේ? එහෙනම් ඇවැත්නි ඔබලා දෙන්න මං කියන දේ කරන්න පුළුවන් දැවුවා. පුළුවන් කිව්වා ස්වාමීනි කැමති දෙයක් ඕන දෙයක් කියන්න අපි කරන්න සූදානම් කියලා. ඊට පස්සේ කිව්වා එහෙනම් ඇවැත්නි ඔබලා ඉස්සල්ලා අසුභ භාවනාව හොඳට පාඩම් කරගෙන මේක සජ්ජායනා කරන්න කිව්වා 4 මාසයක්. ඔක තමයි ඉස්සල්ලාම් දෙන භාවනාව කිව්වේ. ඒතට ඒ කාලේ කොච්චර ගුරු ගෞරවකින්ද මේක කරේ කියන්නේ දැන් මේ භික්ෂුන් වහන්සේලා දෙනම නිකාය දෙක තුනක් ඒ විදිහට කටපාඩම් කියනවා. නිකාය දෙක තුනක්. ඒතර අසුභ සංඥාව මේ අසුභ මේ දෙතිස් කුණප කොටස් කටපාඩම් කරනවා කියන 아무 දෙයක් නෙමෙයි. නිකාය දෙක තුනක්ම පාඩම්. ඉතින් ගුණාන්සලා මේ ගුරු ගෞරවයට කොච්චරද කියන්නේ ගුරු ගෞරවයට ඒ අවවාදේ පිළිඅර හොඳයි ස්වාමීනි කියලා වන්දනාමාන කළා. පිටත් වෙලා තමන්ගේ ආරණ්‍යයට ගිහලා දිනම වහන්සේ 4 මාසයක් අසුභ සංඥාව සජ්ජායනා කළා. එතකොට දැන් මේ සජ්ජායනා කරන්නේ නිකම් අපි අර කියවගෙන යනවා වගේ නෙමෙයි. හොඳට සීහිය පිහිටවගෙන අපි ගත්තොත් දැන් පුනච පරම්බික්කේ බික්කු ඉමමේව කායං උද්දම් පාද තල අදූකේස මත්තක තච පරියන්තම් පුරා නානප්පකාරස අසුචිනෝ පච්චවේක්කති කියලා මේ හොඳට සජ්ජායනා කරනවා. අත්ථි මස්මින් කායේ කේස මේ ශරීරයේ කෙස් තියෙනවා. ලෝමා නකා දන්තා තචු මේ ශරීරයන් ලොම් තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා, සම තියෙනවා. මේව සජ්ජායනා කරනවා. ඒ විදිහට එහෙම සජ්ජායනා කළා 4 මාස ඉවරුණා. 4 මාස ඉවරදීම දෙන්නම සෝවාන් ඵලයටපත් වුණා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන 3 ප්‍රහාණය කළා සෝවාන් ඵලයටපත් වුණා. ඊට පස්සේ ගුරුවරයා ළඟට ගියා. ඒතර ගුරුවරයා ළඟට ගියේ පළවෙනි මාර්ග ඵලයටපත් වෙච්ච අය හැටියට. ගුරුවරයා ළඟට ගිහලා කිව්වා ස්වාමීනි 4 මාසයක් කටපාඩම් කළා කියලා. ඊට පස්සේ කිව්වා දැන් වඩන්න කිව්වා භාවනාව වශයෙන්. එතකොට එතනින් පස්සේ භාවනාව වශයෙන් වඩලා ඊතුරු මාර්ගඵල තුන ඉපද්දුවා. එතකොට බලන්න මේ සජ්ජායනා කිරීමේ වටිනාකම. ඒකයි. ඉතින් ඒ කාලේ අර බුද්ධ කාලේ මේ ධර්මයේ මතකයේ දරාගෙන ආපු රටාව කියන්නේ සජ්ජායනාවත් එක්කමනේ මතකයේ දරාගෙන ආවේ. අද හැම වෙලෙම අපි පුරුදුලා තියෙන එක පොතකින් බලාගෙන එක්කෝ ෆෝන් එකකින් දේශනාවක් අහගෙන එක්කෝ ෆෝන් එක ගහගෙන එහෙමනේ. නමුත් මේ බුද්ධ කාලේ ඒ පරණ ආපු ආචාර්ය પરම්පරා ක්‍රමේ හරි වැදගත්. හැම වෙලෙම ධර්මයේ හදවතේ දරාගෙන හිටියේ. ඒ හදවතේ දරාගත ධර්මයේ ඕන වෙලාවක මෙනෙහි කරන්න පුළුවන්. අපි දන්නවා දැන් අපි කාටත් අපිට කන් ඇහෙන්නේ නැති වෙලාවක් එනවා. අපි S2 වැඩ කරන්නේ නැති වෙලාවක් වෙනවා අපි මරණසන්න වුණාට පස්සේ. ඒ වෙලාවට බාහිරින් කිසි උපකාරයක් අපිට ගන්න බෑ බාහිරින්. ඇයි කන් ඇහෙන්නේ නැහැ? කන තියෙනවා. කන අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඇස තියෙනවා. ඇස අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇසේ ඒ කියන්නේ ඉන්ද්‍රිය ශක්තිය නැතිලා. කනේ ඉන්ද්‍රිය ශක්තිය නැතිලා. නමුත් දැන් එයාගේ මනස වැඩ කරනවා. මනසේ ධර්මයේ තිබ්බොත් එයාගේ අභ්‍යන්තරයේ ධර්මයේ වැඩ කරන්න ගන්නවා. ඒකයි මේ සජ්ජායනා කරලා පාඩම් කරගෙන ඉන්නේ ඒකේ වටිනාකම තියෙන්නේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතකොට දැන් මෙතන මේ අසුබ මානසිකාරය ඇති කර ගැනීමේදී දැන් මෙතන කොටස් 32ක් තියෙනවා. මේකෙදි මේ යම්කිසි නිමිත්තක් අපි උපදවා ගන්න ඕනද නැත්නම් මේ කොටස් අපි යම්කිසි ක්‍රමයකට හඳුනා ගන්න ඕනේද මේ භාවනාව දිනු කර ගැනීමේදී? මේකෙදි පින්වත් ස්වාමීන් වහන්සේ දැන් නිමිත්ත කියන්නේ අසුබ නිමිත්තම තමයි. 아무තු එකක් නෙමෙයි. එතකොට දැන් එයා මේ නිමිත්ත දැන් අසුබ දැන් අපි ගමුකෝ මෙහෙම ඔන්න භාවනා විස්තර වෙනවා අත්ථි මස්මින් කායේ මේ ශරීරය. දැන් අපි මුල් පද ටිකත් පොඩ්ඩක් විස්තර කරගත්තොත් එහෙනම් පුනච පරම් බික්කවේ බික්කු මහන්න වෙනත් භාවනාවක් කියමි මේ ශාසනයේ භික්ෂුව ඉමමේව කාය මේ ශරීරයේම උද්දම් පාදතල යටිපතුලෙන් උඩට අදෝ කේස මත්තක හිස කිස් වලින් පහළට තච පරියන්ත සමකින් සීමා වෙලා තියෙන පුරා නානප්පකාරස අසුචිනෝ පච්චවෙක්කති නොඑක ආකාරයෙන් පිරීපවතින අසුචි ස්වභාවයන් ගැන නැත්නම් ඒක පිළිකුල් කොටස් කෙරෙහි නුවණින් විමසා බලනවා. කොහොමද බලන්නේ? අති මස්මින් කායේ කේසා. ඒතර මේ ශරීරයේ කේසා තියෙනවා. ලෝමා ලොම් තියෙනවා. නකා නියපොතු තියෙනවා. දන්තා දත් තියෙනවා. සචු හැම තියෙනවා. එතකොට ඔන්න මුල් කොටස් පහ. ඒතර මේ ශරීරයේ කේස් තියෙනවා, ලොම් තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා, සම තියෙනවා. දැන් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් මේ බුද්ධ ශාසනයට එන කුලපුත්‍රී පැවිදි කරද්දිත් ඔය තච පංචකයෙන් දෙන්නේ. ඒ කියන්නේ මේ සම සීමා කොටගත් කොටස් පහනේ දෙන්නේ. එතකොට මේක ඒ කාලේ දැන් පැවිදි කරද්දී මුල්ම කෙස්රොද බාලා පුංචි කුලපුත්‍රයාගේ නැත්තම් පුංචි දරුවාගේ අතට දීලා පුතේ මේක ඔයා මෙනෙහි කරන්න කේස් ලොම් නියපොතු දත් සම කියලා
මෙහෙම මෙනෙහි කරන්න කිව්වම මේ ඒ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ඒ දරුවා සමහරට මේ දැන් කෙස් බාන මහතෙරුන් වහන්සේ ඒ කුල පුත්‍රයාගේ ඒ කෙස් බාන ටිකට මේක මෙනෙහි කළා ඒ අතරතුර වඩනවනේ පටික්කුල සංඥා වඩනවනේ. ඒතර වාසනා මහිමේ තිබ්බ කෙනා ඒ කාලේ කෙස් බාල ඉවර වෙද්දී රහත් වෙනවා. ඒ කියන්නේ කරකම් අවසානයේ රහත් වෙනවා. ඒ පුණ්‍ය වාසනා තිබ්බා. එතකොට එච්චර මේක මේ මූල කර්මස්ථාන කියලා මේකට කියන්නේ. එච්චර මේක උපකාරය. එතකොට දැන් ඒකෙදි දැන් ওই මුල් කොටස් පහ කිව්වේ. එතකොට දැන් ඒකේ පිළිකුල් කොටස් අපි ගත්ත මුලින් 20ක් තියෙනවා. ඒ පටවි කොටස් වලට අයිතිව. ඊට පස්සේ තව 12ක් තියෙනවා. ඒ කියන්නේ පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං කියලා. ඒ කියන්නේ පිත, සෙම, සැරව, ලේ, දහඩිය, ඊට පස්සේ තෙල් මන්ද, ඊට පස්සේ කඳුළු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍රා කියලා. ඒක එක්කම වැగిරලා යන පිළිකුල් කොටස්. දැන් මේ සෑම කොටසක් මෙයා මේ භාවනාවට ගද්දී මේ වගේ පිළිකුල් ස්වභාවය නැත්නම් පටික්කුල ස්වභාවය නැත්නම් අසුබ ස්වභාවයේ හොඳට ඒ අසුබ ස්වභාවයේ හිතට ග්‍රහණය කරගන්න ඕන. ඒකෙදි දැන් ගොඩාක් වැදගත් වෙනවා. දැන් අපි ගමුකෝ මුල් ටික කේස් ලෝම් නියපොතු දත් සම කියලා පහක් තියෙනවනේ. එතකොට මේ වගේ තියෙන මේ පිළිකුල් ස්වභාවය එයා කරුණු කාරණා කීපයක් ඔස්සේ ගන්න ඕන. ඒකෙදි දැන් තියෙනවා ඔය පරණ මහතෙරුන් වහන්සේලා උගන්වව දාල ක්‍රමේ වන්න සන්ටාන ගන්දේහි ආසයෝ කාසතෝ තත පටික්කුලානිකායේ මේ කුණපාණි දිසෝලස. එතකොට මේ ඒක ගන්න කියනවා වන්න වර්ණ වශයෙන් පිළිකුල් බව ගන්න කියනවා. සන්ටාන සටහන් හැටියට ගන්න කියලා මේ හැඩේ කියලා. ගන්දේහි ඒ පිළිකුල් ගන්ධය ගන්න කියනවා. ආසයෝ ඇසුරු කරපු ස්ථානයේ ගන්න කියනවා. ඕකාසතෝ එතන ඒ අවකාශයේ ගන්න කියනවා. මේ විදිහට මේ කරුණු කාරණා කීපයක් ඔස්සේ මේ පිළිකුල් සංඥාව ගන්න ඕන. අපි ගමු එකක් ඇටියට දැන් දත් ගමු. දත් ගත්තොම දත්වල තියෙනවා වන්න. එක්ක සුදු පැහැය. එක්ක පොඩ්ඩක් අර ලා කහ පැහැයට හුරු දුර්වර්ණ පැහැය. සන්ටානේ දත්වල තියෙන හැඩි දැන් දතක හැඩේ ගත්තොත් මේ පිටින් පේන හැඩයක් තියෙනවා. අතුරට කිඳා බහ කොටසක් තියෙනවා. එතකොට මේ හැඩි ගන්ධෙහි එතකොට දතක් අපි ගත්තොත් දැන් දත් ගලවලා ගත්තට පස්සේ දැන් නරක් වෙච්ච දතක් එහෙම ගත්තාම පස්සේ පුදුම ගඳක් නේ තියෙන්නේ. එතකොට ඒකේ තියෙන මේ පිළිකුල් ගතිය ගන්ධෙහි ආසය විතර මේ දත් පිහිටලා තියෙන ඇසුරු කරපු තැන් ඒ අවකාශي ඒ කියන්නේ මේ වට උඩින් මේකට යටින් මේකෙන් හාත්පසින් වට වෙලා තියෙනවා කියලා ඒ විදිහට. දැන් අපි ගත්තොත් යටි ඇන්දේ දත් ගත්තොත් උඩු ඇන්දට යටින් තියෙන්නේ. උඩු ඇන්දේ දත් ගත්තොත් එහෙම ඊට පස්සේ යටි ඇන්දට උඩින් තියෙන්නේ. ඒ විදිහට. ඊට පස්සේ මේක දිශා වශයෙන්ුත් ගන්න කියනවා. දැන් නාභියෙන් උඩ දිශාව. නාභියෙන් යට දිශාව. මේක උඩු දිශාවේදී පිටලා තියෙන යට දිශාවේදී. දැන් දත් ගත්තොත් උඩ දිශාවේ. මේ විදිහට වර්ණ හැටියට, සටහන් හැටියට, හැඩරුකම් හැටියට, ගන්ධ පිළිකුල් ගන්ධේ හැටියට, ඇසුරු කරපු තැන් හැටියට මේ දත හනුවට ඇසුරු කරන් තියෙනවා. මේ අවකාශයේ තියෙන අවකාශ හැටියට දිශාව හැටියට ගන්න ඕන. ඒකෙදි එයාට හොඳයි දැන් අපිට ස්වාමීනාත් මේකේ ප්‍රකට වෙච්ච කුණප කොටස් තියෙනවා අප්‍රකට කොටස් තියෙනවා. දැන් අපි ගත්ත වකුගඩු, හදවත, අක්මාව, බඩදිව, දලබු මේක එකපාර ප්‍රකට නැහැ. අභ්‍යන්තරේ තියෙන. නමුත් දැන් කෙස් කිව්වම බාහිරට පේන්න තියෙනවා. ලොම් කිව්වම බාහිරට පේන්න තියෙනවා. නියපොතු කිව්වම බාහිරට පේන්න තියෙනවා. දත් කිව්වම බාහිරට පේන්න තියෙනවා. හම කිව්වම බාහිරට පේන්න තියෙනවා. මෙව්වා හොඳට දැක බලාම නිමිති ගන්න කියනවා. ඒ අපිලිකුල් නිමිති. දැන් අපි ගත්තොත් අපිට එදිනෙදා ජීවිතේ කෙලවරක් නැතුව මේ ශාරීරික පිළිකුල්කමයි ප්‍රකට වෙන්නේ. නමුත් අපි ඒක හංගගෙන තමයි මේ ලෝකෙත් එක මේ ගන්න දෙනෝ යන්නේ. එතකොට දැන් තමන්ගේ ජීවිතය ගත්තොත් එක දවසකට ගත්තොත් කී වතාවක් අපි ගෙල ගහන වෙලාවල් තියෙනවද? ඊට පස්සේ සමහරට ලෙඩක් දුවක් ඇදුනම පස්සේ කී වතාවක් දවසකට හොටු ඌරනවද? ඊට පස්සේ අපි ගත්තොත් අපේ දත් ගැලවෙනවා වෙලාවකට දත් ගලවනවා සමහරලාගේ. ඉතින් මේ වගේ. එතකොට මේ වගේ වෙලාවට යා කෙල ගහද්දී එහෙම නැත්තම් හොටු හූරද්දී ඊට පස්සේ මල මූත්‍ර බැහැර කරද්දී මේ වගේ පිළිකුල් සංඥාව හොඳට හිතට ගන්න ඕනේ. එතකොට දැන් මේ වගේ අවස්ථාවල මෙයා මේ පිළිකුල් සංඥාව හොඳට ගන්න ඕනේ. දැන් දත්වල මේ පිළිකුල ප්‍රකටවල හොඳට මේ පිළිකුල් සංඥාව හිතට ගන්න ඕනේ. ගත්තන් පස්සේ එයාට හොඳට මතක හිටිනවා. කෙලවල තියෙන පිළිකුල් සංඥාව හොඳට හිතට ගන්න ඕනේ. දැන් බලන්න දැන් අපිට කට ඇතුලේ කෙල තීද්දි අපිට ගානක් නැහැ. ඒ කෙලම අපි ගැහුවට කෙල බිමට ගැහුවට පස්සේ අපිවත් ඒ කෙල අල්ලන්න කැමති නැහැ. මේ වගේ ස්වභාවයෙන් පිළිකුල් ගතිය තියෙනවා. ඒ සංඥා හොඳට අරගෙන පින්වත්නි ඊට පස්සේ තමයි එයා හොඳට මේවා ඒ සංඥා ගත්තන් පස්සේ හොඳට පිළිවෙලින් ඊට පස්සේ හොඳට වඩන්න පුළුවන් මේ ශාරීරික යටි දැන් අපි ගත්තොත් ඒක භාවනා වාක්‍යයක් හැටියට ගත්තොත් යටිපතුලෙන් උඩට හිසකෙස් වලින් පහළට සමකින් සීමා වෙලා තිබෙන මේ ශාරීරියේ කෙස් තියෙනවා
ඊළඟට ලොම් තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා, හම තියෙනවා, මස් වැදලි තියෙනවා, නහරවැල් තියෙනවා, ඇටසැකිලි තියෙනවා, ඇට මිදුළු තියෙනවා, වකුගඩු තියෙනවා, හදවත තියෙනවා, අක්මාව තියෙනවා, බඩදිව, දලබුව, පෙනහළු. ඊළඟට කුඩා බඩවැල්, මහා බඩවැල්, නොපැසුණු ආහාර, අසූචි, හිස්මොළ මෙහෙම. එහෙම වඩනවා. දැන් එතකොට ඒකේදී මේ පිළිකුල් සංඥා ප්‍රකට වෙන විදිහට යට ඕනනම් මානසිකාර හදා ගන්න පුළුවන්. කෙනෙක් දක්ෂ වෙන්න පුළුවන් කෙස් දිනවල කියලා හිතපු ගමන් මෙයාට කෙස් වලට පටික්කුල වැටෙන්න පුළුවන්. ඒකට එයාට ලොකු වචන ඕනේ නැහැ. ඊළඟට මේ ශරීරයේ ලෝම තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා කියලා මෙනෙහි කරද්දී සමහර කෙනෙකුට පටික්කුල මානසිකාරය හොඳට එනවා. දැන් මම දැකලා තියෙනවා සමහර අම්මලා හොඳට වඩනවා පිළිකුල් භාවනාව. දක්ෂයි ඉන්නවා එහෙම. එක එක්කෙනා ඒ වඩන විදිහ හරි පුදුම දේවල් තියෙනවා. සමහර කට්ටිය හරි මේ පුදුම විදිහට ඒකේ දක්ෂතාවය ඇති කර ගන්නවා. දැන් එහෙම දැන් එකපාරට පිළිකුල් සංඥාව එන්නේ නැත්නම් එයා මේ පිළිකුල එන හැටියට අර වචන ඔස්සේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් මේ ශරීරයේ තියෙන කෙස් වර්ණ වශයෙන්ද නැත්නම් දත් නම් මේ ශරීරයේ තියෙන දත් වර්ණ වශයෙන්ද සටහන් වශයෙන්ද ඊට පස්සේ ගන්ධයෙන්ද පිහිටි ස්ථාන වශයෙන්ද අවකාශයෙන්ද පිළිකුලයි 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 කියලා ඔන්න වඩනවා. ඊළඟට මේ ශරීරයේ තියෙන ලොම් මේ වර්ණ වශයෙන්ද සටහන් වශයෙන්ද ගන්ධයෙන්ද අවකාශයෙන්ද පිහිටි ස්ථාන වශයෙන්ද අසුරු කළ තැන් වශයෙන්ද පිළිකුලයි 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 කියලා වඩනවා. ඔය විදිහට කොටස් 32ම වඩනවා. ඒ විදිහට තමයි ආ ඒක වඩාගෙන යන්න ඕනේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. දැන් මේ භාවනාවේදී බුදුරජාණන් වහන්සේ දැන් මේ භාවනාව අපිට තේරුම් ගැනීම පිණිස දියුණු කර ගැනීම පිණිස ලස්සන උපමාවකුත් දේශනා කරනවා අර ධාන්‍ය මල්ලක් ඇසුරු කරගෙන. ඒ උපමාව අපි පොඩ්ඩක් මතක් කරමුද සන්නහසේ? ඔය දැන් උපමාවේ තියෙන්නේ ඒ කාරණේ විශ්මතු වෙන්න. උපමාවේ කියන්නේ සෙය්‍යතාපි බික්කවේ උබතෝ මුකා මුතෝලි පූරා නානා විහිතස්ස ධඤ්ඤස්ස. ඒ කියන්නේ මහණෙනි තියෙනවා දෙපැත්තේ කට තියෙන මල්ලක් තියෙනවා නොඑක් ධාන්‍ය වලින් පුරවලා. තමේනං චක්කුමා පුරුෂෝ මුංචිත්වා පච්චවේක්ක. එතකොට ඇස්සැති පුරුෂයෙක් අර දෙපැත්තේ කට තියෙන මල්ල ලෙහෙලා හොඳට බලනවා. දැන් ඒක ඊට පස්සේ තියෙනවා මේ නානා විහිදස්ස ධඤ්ඤස සේයති. දැන් මොනවද මේ මල්ලේ පුරලා තියෙන්නේ? සාලීනං හැල්වි වීහිනං වී ඊට පස්සේ මුග්ගානං ඊට පස්සේ මුං ඇට මාසානං මායට තිලානං ඒ කියන්නේ තල මේ විදිහට තල තණ්ඩුලානං සහල් මේ විදිහට නොයේ දාන්නේ පුරවලා තියෙනවා. එතකොට ඒ තමේනං චක්කුමා පුරුෂෝ මුංචිත්වා පච්චවේක්ක. එතකොට ඇස් ඇති මිනිස්සු මොකද කරන්නේ? මේ මල්ල හොඳට ලිහලා බලනවා. ඒ කියන්නේ දැන් මේ මල්ල කියලා කිව්වේ දැන් දෙපැත්තේ කට තියෙන මල්ල කියලා කිව්වේ මේ ශරීරයට බුදුරයන් වහන්සේ දක්ව උපමාව. අර මල්ල ලිහා බලලා එයා ගන්නවා කියන්නේ එක එක කොටස් වෙන් කරගෙන. ඉමේ ශාලි, මේවා හැල්වි, ඉමේ වීහි, මේවා වී, ඉමේ මුග්ගා, ඉමේ මාසා, මේ මුං ඇට, මේ මෑට, ඉමේ තිලා, මේ තල ඇට, මේ තණ්ඩුලාති, මේ සහල්. කීකේ වෙන් කර කර මල්ලෙන් හාල් ගන්නවනේ. හොඳට වෙන් කර ගන්න. එතකොට එයා ඒව එක එකක් වෙන් වශයෙන් දකින්නවනේ. ඒ වගේ මේ දෙපැත්තේ කට තියෙන මල්ල තමයි කෝ ශරීරය. ඒ කියන්නේ උඩින් ආහාර දානවා. එතකොට එක කට. ඊට පස්සේ ශරීරයෙන් මල ආදී දේවල් බැහැර කරනවා. මේ විදිහට දෙපැත්තේ කට තියෙන මල්ලක් වා ශරීරය. එතකොට නොඑක ආකාරය අර ධාන්‍ය පුරවපු මල් වගේ මේකේ කුණප කොටස්ම පිරීලා තියෙනවා. ඒකයි. දැන් මේ ශරීරය ගැන කියනවා දැන් මේ ශරීරයේ තියෙන යම් කුණුපයක් පොළොවට දැම්මොත් එහෙම එක පැත්තකින් පිරිසුදුකමක් වෙනවා කියනවා පිහිට තැන හැටියට. මොකද පොළොවේ පිරිසිදුයි කියනවා. ඊටා පිළිකුල් දෙයක් වැටලා තිබ්බත් වැටිච්ච තැන පිරිසුදු තැනක් කියනවා. ශරීරයේ තියෙද්දි පිළිකුල් දේවල් වලම පිළිකුල් දේවල් පිහිටලා තියෙන කියනවා. ඒකයි. ඉතින් එහෙම පිළිකුල් කොටස් වලින්ම පිරීලා තියෙන මේ ශාරීරික ගවේෂණය කරන් ගියොත් එහෙම හාරගෙන ගියොත් එහෙම කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ කියනවා. මුතු හරින් මැණික් හරින් පබළු හරින් වටිනා කියන කිසි දෙයක් හම්බෙන්නේ නැහැ කියනවා. රන් හරින් රිදි හරින් පිළිකුල් දෙයක්මයි කියන හම්බුනොත් හම්බෙන්නේ. අපවිත්‍ර දෙයක්මයි කියන හම්බුනොත් හම්බෙන්නේ. ඉතින් ඒ වගේ අර හොඳට දැන් මේ ශරීරයේ තියෙන ඒ කුණුප කොටස් යා හොඳට නෝනින් විග්‍රහ කර බලනවා. මේවා කේස් ලෝම් නියපොතු දත් සමකේකී හොඳට බලනවා. බලද්දි යාට හොඳට ඒ පිළිකුල් සංඥාව වැඩෙන්න ගන්නවා. ඒකෙදි මෙනෙහි කරද්දී පින්වත්නි මතක තියාගන්න ඒකෙදි යම්කිසි ඒ මෙනෙහි කරන රටාවේදී සැලකිය යුතු කරුණු කීපයක් තුනේ දැන් ඕන භාවනාවක එක වැදගත්. ඒ තමයි මේ නාති සීගතු ඊතා වේගින් ඒ කුණප කොටස් තිද්දක සී කරගෙන යන්න හොඳ නැහැ. ඒ වගේම නාති සනිකතෝ ඒ කියන්නේ ඊත ඕනවට වඩා හිමින් කරගෙන යන්නෙත් නැහැ. ඊට පස්සේ අනුපුබ්බතෝ පිළිවෙලින් මෙනෙහි කරගෙන යන්න කියනවා. ඊතා වේගින් කෙස්ලොම් නියපොද්දා සම් එහෙම කියගෙන එයා හිතේ යන්නේ.
ඒ පිළිවෙලකට යම් ඊතා වේගයෙන් නැතුව, ඊතාම හිමිනුත් නැතුව මේ මද වේගෙන් ඒක මෙනෙහි කරගෙන යන්න කියනවා. ඊට පස්සේ අනුපිළිවෙලින් හොඳට මෙනෙහි කරන්න කියනවා. දැන් මෙතෙන්දි සාමාන්‍යයෙන් කෙනෙකුට එන ප්‍රශ්නේ තමයි සමහර කෙනෙකුට දැන් වකුගඩු මග්ගඩු නම් දන්නවා සාමාන්‍යයෙන් අපි යතුමු බඩදිව, දලබුව කිව්වම සමහර කොටස් මේක යාට ප්‍රකට නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ යාට. එයාට යම් යම් කොටස් වලින් ප්‍රකට වෙනවා නම් ඒ කොටස් වලින් මේක වඩ아가න යන්න පුළුවන්. දැන් අපි හිතමු කෙනෙකුට බඩදිව, දලබුව කියවම මෙහෙම තේරෙන්නේ නැතුන ඒක ප්‍රශ්නයක් නෑ. එයා ඒ වචන වශයෙන් මෙනෙහි කරයි යනවා. නමුත් එයාට යම් යම් කොටස් ප්‍රකට වෙනවාද ඒ කොටස් ඔතෙස් වඩන්න පුළුවන්. අපි හිතමු කෙනෙකුට 32ම මතක නෑ 10ක් 15ක් මතක. එහෙම වුණත් එයාට ඒක පටන් ගන්න පුළුවන්. යම් විදියකින් ඒ කොටස් කීපයකින් හරින් එයාට අසුභ සංඥාව ප්‍රකට වුණොත් ඒ දියුණු කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අර මල්ල ලිහලා බලනවා වගේ එයා හොඳට මේ ශරීරයේ තියෙන කොටස් තේරුම් අරන් අර වර්ණ සටහන් ආදී වශයෙන් හොඳට පිළිගුල ප්‍රකට කර වඩද්දී එයාගේ මේ හිත එකඟ වෙන්න ගන්නවා හොඳට මේ අසුභ මානසිකාරය තුන. එහෙමයි පින්නසවනස දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ විදිහට දියුණු කරගන්න ශ්‍රාවකයාගේ සිහිය වැඩෙනවා, නුවණ වැඩෙනවා. එතකොට පින්න ස්වාමීන් වහන්සේ මේ අසුබ භාවනාව පුරුදු කරන කෙනෙකුට මේ භාවනාවේ ප්‍රතිඵලයක් දැම්මට ලැබිලා තියෙනවද? එහෙම නැත්නම් මගේ ජීවිතේ මේ අසුබේ සංඥාව වැඩෙන්නේ නැද්ද කියන දේ යම්කිසි ක්‍රමයකට දැනගන්න පුළුවන්ද? ඒක දැනගන්නේ පින්වත්නි දැන් අසුබේ වඩන එක්කෙනා වඩාගෙන යද්දි ඕක තියෙන්නේ විත්තත සත්ත්‍ය සංඥා සූත්‍රයේ මට මතක හැටියට දැන් අසුබේ වඩාගෙන යද්දී ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අසුබ සංඥාව භාවිතා කළොත් බහුල වශයෙන් වැඩුවොත් මහත්ඵලයි මහනිසංසයි කියනවා. එතකොට මහන්නේ අසුබ සංඥා පරිචිතේන බික්කවේ බික්කු බහුලෝ විහෙරෙය. ඒ කියන්නේ අසුබ සංඥාව බහුල කරලා සිටින භික්ෂුව වාසය කරොත් එයාට මේකේ එන ආනිසංසය මේකයි කියනවා. මෛතුන මට ඒක පාළි දැන් මතක් වෙන්නේ මෛතුන ධම්ම සමාපත්‍ය චිත්තං පතලීය. එයාගේ පතිවට්ටති. එයාගේ හිත දැන් මෛතුන ධර්ම සමාපත්තියෙන් හිත හැකිලෙනවා. ඒකෙන් පෙරලෙනවා. ඒ ඔස්සේ දුවන්නේ නැහැ. ඒකයි. ඒතර අසුබ සංඥාව හොඳට වැඩුවොත් අසුබ සංඥා පරිචිතේන බික්කවේ මහන්නේ අසුබ සංඥාව හොඳට පුරුදු කරලා සිතින් භික්ෂුවක් වාසය කරද්දී බහුල කරලා සිතින් වාසය කරද්දී මෙන්න මේ ආනිසංසය කැමති වෙන්න තියෙනවා කියනවා. ඒ තමයි එයාගේ හිත මෛතුන ධර්ම සමාපත්තියෙන් හිත හැකිලෙනවා. ඒ ඔස්සේ දුවන්නේ. ඒකෙන් හිත ඉවතට පෙරලෙනවා. ඒක යම්සිද මේ වගේ කියනවා. අර මේ ගින්නකට කුකුල් පියාට්ටක් හරි එක්ක කුරුළු පියාටුවක් හරි දැම්මන් පස්සේ ඒක සුටුස් ගාලා ඇකිලෙනවා. ඒ ගින්නෙන් පිච්චෙද්දි. එහෙම නැත්නම් නහර කඩක් දානවා. නහර කඩ දාපම නහරකට මේ ගින්නෙන් පිච්චෙද්දි ඇකිලලා යනවා. මේ වගේ කියනවා අසුභ සංඥාව පුරුදු කරන ලද සිතින් බහුල ලෙස වඩන ලද සිතින් වාසය කරුත් එයාගේ සිත මෛතුන ධර්මයේ ඔස්සේ දුවන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ කාම ආසාව එයාගේ මේ බලවත් විදිහට අඩු වෙනවා, තුනී වෙනවා. මේක හොඳට දියුණු කරොත්. එතකොට දැන් යම් කිසි කෙනෙක් වඩාගෙන යද්දී එයාගේ හිත රාගය ඔස්සේම දුවනවා නම්, කාම ආසාව ඔස්සේම අසාමාන්‍ය විදිහට ඒ දුවනවා නම්, එතකොට එයා තීරුම් ගන්න ඕන තාම මට මේ අසුභ සංඥා වැඩිලා නැහැ. එතකොට මං තාම මේ භාවනා ඵලයේ ලැබලා නැහැ කියලා එයා තීරුම් ගන්න කියනවා. ඉතිය තත්ත්ව සම්පජානෝ. එතකොට එයාගේ එතනින් හොඳ නුවණින් යුක්තයි කියනවා එතන. ඒ කියන්නේ එයා තීරුම් ගත්ත තමන්ගේ තියෙන ස්වභාවය. අසුභ සංඥා වඩන ලද සිතින් වාසය කරද්දී එයාගේ හිත කාමරාගය ඔස්සේම දුරනවා. මෛතුන ආසාව ඔස්සේම දුරනවා. එයා තීරුම් ගන්න කියනවා මගේ තාම අසුභ සංඥා වැඩිලා නැහැ. ඒ හැබැයි එයා එතන නුවණින් යුක්තයි කියනවා. යම් විදියකට වඩපු එක්කෙනාගේ අර විතර මෛතුන ආසාවෙන් හිත ඇකිල්ල යනවා නම් එයා තීරුම් ගන්න කියනවා මගේ හිත දැන් අසුභ සංඥාව වැඩෙනවා කියලා. ඉතින් මේක මෙහෙම එකපාර කෙනෙකුට එහෙම මෛතුන ආසාවෙන් හිත නැගලා එහෙම යනවා නෙමෙයි. මේ කියන්නේ ඉහළට දියුණු වෙච්ච තත්වයක්. ඒතර මේක ඒ කතා කරන්නේ. ඒතර පින්වත්නි ඔබ තේරුම් ගන්න මේකේ දැන් අසුභ සංඥා වඩද්දි තමන්ගේ හිත ටික ටික මේ සරාගී අරමුණ ඔස්සේ යන නැත්නම් මේ එක්ක කාම ආසාව ඔස්සේ යන හිත ටික ටික দমনය වෙනවා නම් තේරුම් ගන්න තමන්ගේ හිත වැඩෙනවා. මේකෙදි එකපාර තමන්ට සමාධිය ආවද සමාපත්තිය ආවද ධානය ආවද කියන එක නෙමෙයි ඒක හොයන්න ඕන. එයාට ටික ටික හරි මේ ශරීර කොටස් ඒ කියන්නේ මේ වකුගඩු හදවත අක්මාව දලබුව පෙනහළු ලේමස්නහර මේවා පිළිකුල් ස්වභාවය මෙයාට ටික ටික හරි වැටෙනවා. බය වෙන්න එපා සංඥාව වැඩෙනවා. ඒක එකපාරට ධානය සමාධිය සමාපත්තියක් එන්නේ නැහැ. ඉස්සෙල්ලා වෙන්නේ මෙයාට මේ පිළිකුල් සංඥාව ප්‍රකට වෙන එක. පිළිකුල් හැඟීම එන එක. එහෙම එනවනම් බය වෙන්න දෙයක් නැහැ. එයාට වැඩෙනවා. එයා දිගින් දිගට ඒක වඩ아가න යන්න ඇතිනේ පස්සේ කාලේ හොඳට යාට ඒක දිනු කරගන්න අවස්ථාව තියෙනවා.
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් අපි මේ අසුභ භාවනාව ගැන කතා කරද්දී මේකෙදී සඳහන් වෙලා තියෙනවා ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති. ඒ වගේම සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති කියලා කොටසක්. අන්න අපි මේ කොටස ගැන ඉගෙන ගත්තොත් පොඩ්ඩක්. ඔව් ඒකෙදි ස්වාමීන් වහන්සේ දැන් අජ්ජත් කාය පරකාය වඩනවා කියන කලින් වගේම තමයි. එයා ආධ්‍යාත්මයේ අසුබ කොටස් ස්වභාවයේ අසුබ මෙතන තියෙන්නේ පිළිකුල්ලු කුණප කොටස් 32 එකතුවක් මේ ජීවිතය කියලා තේරුම් ගත්තට පස්සේ එයා බාහිර මොකක් හරි තමන්ට ලස්සන එකපාරට ශරීරයක් දැකලා ලස්සන කෙනෙක් වුණත් එයා එකපාරටම එයාට ප්‍රකට කරගන්නේ මෙතන කුණප කොටස් 32 එකතුවක් කියලා. එතකොට ඔන්න එයා පරකායත් වඩනවා. ඉතින් අජ්ජත් කාය තමයි ඉස්සෙල්ලා වඩන්න ඕනේ. නැතුව පරකාය එකපාර වඩන්න බෑ. ආධ්‍යාත්මය ඉස්සෙල්ලා එයා තේරුම් ගන්න ඕනේ. ඒතර හොඳට තේරුම් ගත්තාන් පස්සේ අසුබ සංඥාව කෙනේ පුරුදු කරාම එයාට පුළුවන් සතර ඉරියව්වට ඕනනම් මේක ගන්න. එයා එතකොට ඉස්සරහට යද්දී කල්පනා කරන කුණුපු කොටස් 32ක් නැත්නම් කුණුපු කොටස් රාශියක් ඉස්සරහට යනවා. ආපහුවිදු කුණුපු කොටස් ගොඩක් මෙනවා. දැන් අපි තුන් එහෙම එන එකට එකපාරට මොකක් හරි විසභාග ආරාමණයක් දැක්කලා කුණුපු කොටස් ගොඩක එකතුවක්. ඔන්න එයා දකිනවා. එතකොට එයාගේ හිත රාගයට යන්නේ නැහැ. ඒකයි. ඔය විදිහට ආධ්‍යාත්මිකයි බාහිරකයි හොඳට වඩන්න පුළුවන් ඊට පස්සේ. ඊළඟට අපි ගත්තොත් දැන් සමුදය ධම්මානුපස්සීවා කියන කොටස සමුදය ධම්මානුපස්සීවා කියන කොටස දැන් එයා ඊට පස්සේ දැන් ඔබ හොඳට වඩාගෙන යද්දි මෙයාගේ ඉස්සල්ලාම සමත පැත්ත තමයි වැඩෙන්නේ. හොඳට සමාධිය නැත්තම් එකඟතාවය එහෙම නැත්තම් ධ්‍යාන මෙයාට වැඩෙනවා. ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා කියන තැනදී එයා විදර්ශනාවට මේක හරවන්න ඕන. විදර්ශනාවට හරවදියා බලනවා දැන් කුණප කොටස් 32කින් යුක්ත. ඒ කියන්නේ පිළිකුල්ලු අසුබ වූ දුකදමන කුඩුප කොටස් 32කින් යුතු මේ ශාරීරික පැවැත්ම මේ ජීවිත පැවැත්ම දිගින් දිගට යන්නේ කොහොමද කියලා. නැත්තම් මේ කායික පැවැත්ම තියෙන්නේ කොහොමද කියලා. ඔන්න එතකොට යාට ආහාර ප්‍රත්‍ය අහු වෙනවා. ආහාර ප්‍රත්‍යෙන් තමයි මේ කුණප කොටස් 32 මේ දිගින් දිගට ගමන තියෙන්නේ. යම් විදිහකින් ආහාර නිරුද්ධ වීමෙන් මේ පැවැත්ම නිරුද්ධ වෙලා යනවා කියලා. දැන් එතකොට අනිත් පැත්තෙන් යාට අනිත් ආහාර ගැනත් අවබෝධය තියෙන්න ඕනේ. ඒ කියන්නේ ස්පර්ශ ආහාරය, මනෝ සංජේතන ආහාරයෙන් තමයි දිගින් දිගට ඊට පස්සේ මේ එයාට භවයක් සකස් කරලා දෙන්නේ. විඥාන ආහාරයෙන් තමයි උපතක් කරා ගෙනියන්නේ. ඉතින් මේ පැවැත්ම ගැන හොඳ එයාට අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එයා ඒ අසුබ සංඥාව තුලදීම පංච උපාදානස්කන්ධය විග්‍රහ කරගන්නවා. ඒ කියන්නේ දැන් මේ කෙස් ලෝම් නියපොතු දස් සංආදී කුණප කොටස් 32කින් යුතු ශරීරයක් ඇද්ද ඒක රූප උපාදානස්කන්ධයට අයිති දෙයයි. ඊළඟට ඒ අසුබ සංඥාව තුල එයා යම් අපි ගත්තොත් ප්‍රීතියක් සැපයක් අත්විඳිනවාද ඒක වේදනා උපාදානස්කන්ධය. එතන යම් සංඥාවක් වෙනවද අසුබ සංඥාවක් සංඥා උපාදානස්කන්ධය. එතන චේතනාත්මක පිළිකුලයි එහෙම නැත්නම් දුගඳයි පිළිකුලයි ආදී වශයෙන් එහෙම චේතනාව හසුරු හසුරු වඩනවද ඒක සංස්කාර උපාදානස්කන්ධය. එතන ඒ ආරම්මණය දැනගැනීම විඥාන උපාදානස්කන්ධය. මේ විදිහට එයා පංච උපාදානස්කන්ධයත් එතන අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට වඩනවා. ඒකෙත් එයා හේතුප්‍රත්‍ය තේරුම් ගන්නවා. ඉතින් හේතුප්‍රත්‍ය අර කලින් කියපේව තමයි. ඒකම අපි ගත්තොත් රූපේට හේතුප්‍රත්‍ය ආහාරය. වේදනාවේ පැවැත්ම හේතුප්‍රත්‍ය ස්පර්ශය. සංස්කාරයේ සංඥාවට ස්පර්ශය. සංස්කාරවලට ස්පර්ශය. විඥාණයට නාම රූප. මේ විදිහට හේතුප්‍රත්‍ය තේරුම් අර මේ පැවැත්ම හට ගන්නා හැටි හට නැති වෙන හැටත් උඩට තේරුම් ගන්නවා. එතකොට ආහාර ප්‍රත්‍ය මේකයි පවතුන ආහාර නැතිවෙන්නේ නැතු වෙනවා. ඊළඟ පංච උපාදානස්කන්ධය ගත්තොත් මේ පංච උපාදානස්කන්ධ ධර්මයන් මේ විදිහට හට ගන්නවා. මෙතන තෘෂ්ණාව බැසගෙන තැබීම තුළ නැවත නැවත භව පැවැත්මකට යනවා. මේ ඔක්කොම එයා සමාධිය තුළ හොඳට නෝනින් දකිනවා. ඒ සමාධිය තුළ එයාගේ තෘෂ්ණාව වැඩ කරනවා. ඊට පස්සේ අවිද්‍යාව තියෙනවා. මෙයා හොඳට මේ ධර්මතා දකිනවා. ඒ කියන්නේ මේ වෙද්දී යාට අර හොඳට සම්මාදිට්ඨිය පැත්තෙන් ඒ කියන්නේ නුවණ වැඩිලා තියෙන්න ඕනේ. එහෙම ධර්මතා විග්‍රහ කරගන්න නම්. මේ ප්‍රත්‍යවේක්ෂා ඥානෙ නැත්තම් යාට සමතේ වැඩි, සමාධිය වැඩි නමුත් විදර්ශනාවට ගන්න අමාරුයි. එතකොට එයා විදර්ශනා හොඳට ඉගෙනගෙන වඩන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඊළඟට තියෙන්නේ මේකේ මේ අත්තිකායෝතිවාපනස සති පච්චුපට්ඨිතා හෝති කියන කොටස. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මොකක්ද අදහස් කරේ පින්වත් ස්වාමීන් වහන්සේ? දැන් අත්තිකායෝතිවාපනස සති පච්චුපට්ඨිතා හෝති කියදී ස්වාමීන් වහන්සේ දැන් ඒකේ අර කලින් වගේමයි. දැන් එයාට මේ විදිහට දියුණු කරන් යද්දි හේතුඵල ධාමයෙන් සකස් වෙච්ච අනිත්‍ය වූ සංකතු ඊට පස්සේ පිළිකුල් ස්වභාවයෙන් යුතු කුණප කොටස් 32කින් යුතු ශරීරයක් මෙතන තියෙන්නේ. එලා යාට ඔන්න සිහිය පිටනවා. යාවදීව ඥානමත්තාය. දැන් තවදුරටත් අවබෝධ ඥානයේ දිනුනින් පිණිස ඒක පවතිනවා. පතිස්සති මත්තාය. බලවත් සිහිය දිනුනින් පිණිස පවතිනවා. අනිශ්චිතෝච විහෙති. දැන් කුණප කොටස් 32කින් යුතු කය කෙරේ එයා නොවැළී වාසය කරනවා. නචකින්ච ලෝකේ උපාදීති. එතකොට එයා මේ සමාධි භාවනාව තුළ මේ ලෝකේ කිසිම පැවැත්මකට ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කෙරේ අභ්‍යන්තර බාහිර ආයතනය කෙරේ ධාතු කෙරේ මේ කිසි පැවැත්මකට මෙයා බැඳෙන්නේ නැහැ.
බැඳෙන්නේ නැති වෙච්ච එකම නිදහස් වෙනවා. නිදහස් වුණාම විමුක්තස්මි විමුක්තമിതി ඥානං හොති. එයාට ඥානයක් ඇති වෙනවා කීනා ජාති. ඉපදීම සේ වුණා. උසිතම් බ්‍රහ්මචර්යයන් බඹසර වාසය සම්පූර්ණ කළා. කතං කරණීයං කළ යුත්තේ කර නාපරං ඉත්තත් ආයත බජනාති. මත්තේ මේ නිවන් මඟ පිළිබඳ කළ යුතු කිසිවක් නැහැ කියලා. අරහත්ත්වයටපත් වෙනවා. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත්නි, අද දවසේ අපි තාම වටිනා දහම් කරුණු රාශියක් කතා කරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අසුබ සංඥාව ගැන. ඉතින් මේ අසුබ භාවනාව අපි කාටත් ඉතාමත් වැදගත්. මේ ජීවිතයේ යථා ස්වභාවය, මේ ජීවිතයේ සත්‍ය තේරුම් අරගෙන මේ ලෝකයට නොඇලී වාසය කිරීම පිණිස. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම මේ ශ්‍රවණය කළ ධර්මය සුවසේම දහම්මග දියුණු කර ගැනීම පිණිසම උපකාර වෙනවා. ඉතින් අද දවසේත් ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා වැඩම කොට වදාළ පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේටත් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ උපකාර වේවා. සාදු සාදු සාදු. ඉතින් පින්වත්නි, අද දවසේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳරෙන් සමුගෙන යන්නයි අපි සූදානම් වන්නේ. ඉතින් ඊළඟට අපිට කතා කරන්න පුළුවන් තවදුරටත් මේ සතිපට්ඨාන භාවනාව යටතේ විස්තර වෙලා තියෙන ධාතු මනසිකාර ආදී දහම් කොටස්. ඉතින් අද දවසේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ කැනඩාවේ කැල්ගරි නගරයේ වෙසෙන පින්නතුන් පිරිසක් විසින්. ඉතින් රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් සියලුම පින් කැමති දෙවියන්ට අපි අනුමෝදන් කරමු. සියලු පින් කැමති දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වඩාත් වර්ධනය කරගනිත්වා. ශ්‍රද්ධා සීලාදී ගුණ ධර්ම දියුණු කරගනිත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය මේ පින්වත් සියලු දෙනාටම සලසා දෙත්වා. සියලු දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, මහමෙවුනා වාසී ලෝකවාසී මහා සංඝරෝණටත්, අනගාരികා මෑණිවරුන්ටත්, පැවිදි අපේක්ෂක දුව පුතුන්ටත් අනුමෝදන් වෙත්වා. හැමදෙනාටම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස මේ පුණ්‍ය ධර්මයෝ උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් මේ දායකත්වයේ දරූ පින්වත් හැමදෙනා නමින් මේ ජීවිතයේදී වගේම සසර පුරාම මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා. සැපයෙන් සැපේටමපත් වේවා. වහ වහ සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මේ දායකත්වයේ දරූ පින්වතුන්ගේ සුජීවත්ව සිටින දෙමාපියන්ට අනුමෝදන් වෙත්වා. ඒ දෙමාපියන්ට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. චිර ජීවනයේ සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් ඒ දායකත්වයේ දරුව පින්වත් හැම දෙනාගේ පවුල්වල සුජීවත්ව සිටින අනෙකුත් සියලුම ඥාතීන්ටත් ඒ දරුවන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලු දෙනාටත්, ක්ෂය වූ උපකරණ ලබා ගැනීම සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටත්, මේ වැඩසටහන නැරඹූ ඔබ සියලු දෙනාටමත් එකසේම අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. චිර ජීවනයේ සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.